දැම්මේ නෑ සර්. thank you මතක්. right ඊට පස්සේ සිව්වන පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් පහත් සඳහන් අවර වගන්තිය සත්‍ය වේද? හිතන්නකෝ විභාගයට ගිහිල්ලා දැන් වද වාඩි වුණා කියලා. මෙහෙම ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම. ඒ නිසා අපි මේකේ තියරි අපි දැනගෙන යන්න ඕනේ. right. ඒ තියරිය දැන ගැනීම සඳහා අදාළ පිවිසුම ලබා ගන්න තමයි මේ ප්‍රශ්නේ මම දැම්මේ. එක එක නෙමෙයි වගන්ති තුනක් දීලා තියෙනවා. ප්‍රශ්නේ මේකයි සිව්වන පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් පහත සඳහන් පවර වගන්තිය හෝ වගන්ති සත්‍ය වේද? වගන්ති තුනක් තියෙනවා. A අනුකලිත පරිපත භාවිත කරනු ලබයි. B අති විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත භාවිත කරනු ලබයි. C පරිගණක භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩාය. එතකොට ඒක තමයි වගන්ති 3. උත්තර 4ක් දීලා තියෙනවා. ඒ උත්තරේ කියන්නේ ඒ පමණි කියලා. ඒ කියන්නේ පළවෙනි වගන්තිය පමණි. ඒ කියන්නේ අනුකලිත පරිපත පමණි. B කියන්නේ B වගන්තිය පමණි. ඒ කියන්නේ අතිවිශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත භාවිත කරනු ලබයි කියන එක තමයි B වලින් කියවෙනවා කියන්නේ. C වලින් කියන B C දෙක පමණි කියලා. ඒ කියන්නේ පරිගණක භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩායි කියන එක කියනවා. B C පමණි. D වලින් කියනවා A C පමණි. ඒ කියන්නේ අනුකලිත පරිපත සහ පරිගණක භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩායි කියන උත්තර දෙක. මේකට උත්තර දාන්න බලන්න chat එකට පුළුවන්. හරි විවිධ උත්තර ලැබෙනවා. මම මේකට උත්තරේ ගන්න කලින් මම කියන්න කලින් මීට අදාළ න්‍යායාත්මක කොටස පොඩ්ඩක් අපි බලමු. හරි. ඕගොල්ලන්ට දැන් මේ පේන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා මෙතන. ඒ කියන්නේ පරිගණක පරම්පරා කියන තැනින් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. දැන් ඉංග්‍රීසි ජාතික ගණිතඥ චාල්ස් බැබේජ් විසින් තමයි ඔය ඇනලිටිකල් එන්ජින් එක 1822 දී හොයාගත්තේ. නමුත් ඒ සොයාගත්තට පස්සේ පරිගණක පරම්පරාවක් ලෙස සලකනද 1822 ඉඳලා 1940 දක්වා විතර කාලයක් ඔය හොයාගත්තු ඇනලිටිකල් එන්ජින් එක ටික දියුණු කරගෙන එන්න සිද්ධ වුණා චාල්ස් බැබේජ්ට සහ ඒ හිටපු ඒ පරිගණක ය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වපු විද්‍යාඥයින්ට. පරිගණක විද්‍යාඥයෝ කියලා જાතියක් ඒ කාලේ හිටියේ නෑනේ. මොකද පරිගණක සොයාගත්තු ගමන් පරිගණක විද්‍යාඥයෝ බිහි වෙන්නේ නැහැ. දැන් තමයි ඉන්නේ. ඉතින් පරිගණකයේ පළවෙනි පරම්පරාව පටන් ගත්තේ 1940 විතර ඉඳලා. මේක එක වෙබ්සයිට් වල එක විදිහට තියෙනවා. 1938 1930 47 ඉඳලා පටන් ගත්තා කියලා. ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 1940ත් 1956ත් අතර කාලය තමයි පළවෙනි පරම්පරාවේ පරිගණකවල සලකන්නේ. වසර 16ක කාලයක්. ඒ පළවෙනි පරම්පරාවේ පරිගණක දෙවෙනි පරම්පරාවත් දක්වා ඩිවලොප් වෙන්න වසර 16ක් වගේ සෑහෙන කාලයක් ගත කළා. මොකද පරිගණක සම්බන්ධයෙන් මිනිස්සු තුළ තිබ්බ දැනුම අඩුයි. අලුතෙන් සොයාගෙන යන දෙයක් නිසා
සෑහෙන කාලයක් ඒ පළවෙනි පරම්පරාව කියන පරිගණක පරම්පරාව තිබුණා. ඒකෙදි පාවිච්චි කරපු තාක්ෂණය තමයි රික්තක නල කියන තාක්ෂණය. රික්තක නල කියන්නේ ඇත්තටම අපි දැනට ගත්ත බෝතල් වගේ જાතියක්. ඒක ඇතුළත ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න වැකියුම් ටියුබ් කියලා. එතකොට ඔකට එනවා උත්තරේ. ඒ කියන්නේ රික්තක නල කියන්නේ මොනවද කියලා. වැකියුම් ටියුබ්. වැකියුම් ටියුබ් පාවිච්චි කළා තමයි විදුලිය යම් යම් ආකාරයට වෙනස්කම් කරලා Tamanට අවශ්‍ය කරන දේවල් කරගත්තේ මේ පළවෙනි පරම්පරාව තුල. ඉතින් ඉතාමත්ම ප්‍රමාණයෙන් විශාල, ඉතා අධික වියදමක් දරපු, ඒ වගේම ඉතා අධික තාපයක් ජනනය වන සහ දෝෂ සහිත දැන් පරිගණකවල වගේ නිවැරදිතාවයේ ඉතාමත්ම අඩුයි. දෝෂ සහිතව තමයි යම් කිසි ගණනය කිරීමක් ආවත් ඒ ගණනය කිරීම පිළිබඳව ඇති විශ්වාසය ඉතාම අඩුයි. අන්න ඒ වගේ දෙයක් තමයි පළවෙනි පරම්පරාවේ පරිගණකවල තිබ්බේ. ඒ ලක්ෂණ. ඉතින් ඊට පස්සේ අවුරුදු 16ක් විතර ගියාට පස්සේ ට්‍රාන්සිස්ටර් කියන එක ලෝකේ අලුත් සොයා ගැනීමක් හැටියට සොයාගත්තා. ට්‍රාන්සිස්ටර් සොයාගත්තට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා කම්පියුටර්ස් එහෙම නැත්නම් ඔය කියපු පරිගණකවල රික්තක නල වෙනුවට ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරන්න පටන් ගත්තා. ට්‍රාන්සිස්ටර් කියන්නේ ඉතා කුඩා උපකරණයක්. දැන් රික්තක නල 50ක විතර භාවිතයෙන් කරපු දේ එක ට්‍රාන්සිස්ටරයක් භාවිතයෙන් කරන්න පුළුවන් වුණා. ඒ නිසා මොකද්ද වෙන්න ඕනේ ප්‍රමාණය සාපේක්ෂව. ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? කුඩා වෙන්න ඕනේ. එතකොට ප්‍රමාණයෙන් ඊටාම කුඩා වුණා දෙවෙනි පරම්පරාවේ පරිගණක. දෙවෙනි පරම්පරාවේ පරිගණක එහෙමනම් පටන් ගත්තේ 1956 සහ 56 ඉඳලා 1963 වගේ කාලය වෙනකල් දෙවෙනි පරම්පරාව තිබුණා. අවුරුදු 7ක් වාගේ. ඒත් එක්කම අර ට්‍රාන්සිස්ටරය සොයාගත්තු නිසා පළවෙනි පරම්පරාවේ තිබ්බ අවාසිදායක දේවල් සියල්ලම වගේ සාපේක්ෂව වාසිදායක පැත්තට හැරුණා. උදාහරණ හැටියට ප්‍රමාණයෙන් අඩු වුණා. දෙවෙනි එක අධික පිරිවැය අඩු වුණා. වියදම අඩුවෙන් කම්පියුටර් එකක් හදන්න පුළුවන් වුණා. ඒත් එක්කම තාපය ජෙනරේට් වෙන එක එහෙම නැත්නම් හීට් ජෙනරේෂන් එක අඩු වුණා. අර ජල දැන් රේඩියේටර් භාවිතයෙන් තමයි පළවෙනි පරම්පරාවේ පරිගණක සිසිල් කළේ. වතුර පාවිච්චි කරලා. නමුත් දෙවෙනි පරම්පරාවට යනකොට එහෙම උච්චර තාපහානියක් ඇති වුණේ නැහැ. එතකොට ඔයාලට මේක කටපාඩම් කරන්න එපා. සාපේක්ෂව දැන් පළවෙනි පරම්පරාවේ පරිගණකවල තිබ්බ අවාසි ටික විතරක් මතකේ තියාගන්න. දෙවෙනි පරම්පරාවට එනකොට ඒවා වාසි පැත්තට සාපේක්ෂව හදාගන්න. ඒක මනසින් හදාගන්න. ඒ වෙලාවට පේපර් එක දුන්නට පස්සේ හරි කමන්නේ. මතක තියාගන්න තියෙන එකම දේ තමයි කාලය. මේ ඇත්තට මේ කාලයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. පළවෙනි පරම්පරාවේ පරිගණක මොන කාලෙද? එහෙම ප්‍රශ්න අහන්නේ නැහැ. ප්‍රශ්නයක් එනවනම් එන්නේ පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල තාක්ෂණය ටෙක්නොලොජි එක. තාක්ෂණය කියන්නේ රික්තක නල තමයි තාක්ෂණය. පළවෙනි පරම්පරාවේ. දෙවෙනි පරම්පරාවේ තාක්ෂණය ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේ තාක්ෂණය සංග්‍රහිත පරිපථ. ඉන්ටග්‍රේටඩ් සර්කිට් IC කියන එක. එතකොට හතරවෙනි පරම්පරාවට එනකොට
ශුද්ධ සකසන මයික්‍රෝ ප්‍රොසෙසර් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක හොයාගත්තේ හතරවෙනි පරම්පරාවේ. එතකොට පස්වෙනි පරම්පරාවේ මොකද අලුතෙන් හොයාගත්තේ? පස්වෙනි පරම්පරාවේ තියෙන්නේ ශුද්ධ සකසනම තමයි, වෙන මොනවත් අලුතෙන් හොයාගත්තේ නැහැ. හැබැයි පස්වෙනි පරම්පරාවේ පරිගණකවල එක ශුද්ධ සකසනයක් තුල හර කිහිපයක් තියෙනවා. හර කිහිපයක්. හර කිහිපයක් කියලා කියන්නේ එකම CPU එක ඇතුලේ CPU කීපයක් තියෙනවා වගේ. ඒකට තමයි ඔය කියන්නේ dual core, O2do, O2 code processor අන්න එහෙම ඔයාලා අහලා ඇති. ඔය නම් වලින් හඳුන්වන්නේ ඔය පස්වෙනි පරම්පරාවේ පරිගණකවල එක මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් ඇතුලේ ප්‍රොසෙසර් කීපයක් තියෙනවා. ඒක තමයි පස්වෙනි පරම්පරාවේ තිබ්බ පස්වෙනි පරම්පරාවේ කියන්නේ වර්තමානයේ. ඒ පරම්පරාවේ තියෙන පරිගණකවල තියෙන විශේෂත්වය. ඉතින් ওই පරම්පරා ටික ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එනකොට ඒ වගේ තියෙන වාසිදායක පැත්ත තමයි වැඩි උනේ. ප්‍රමාණය ගත්තොත් එහෙම ඉතා කුඩා වුණා. දැන් මේ වෙනකොට තියෙන කම්පියුටර්ස් ගත්තොත් එහෙම දැන් කම්පියුටර් කියලා ගත්තාම ඇත්තෙන්ම මේ අපේ ඩෙස්ක්ටොප් එක හරි ලැප්ටොප් එක හරි ඒ දෙක විතරක් නෙමෙයි. අපේ මොබයිල් ෆෝන් එක ඊළඟ ටැබ්ලට් PC අතේ බඳින්න පුළුවන් ඔරලෝසු වගේ තියෙන කම්පියුටර්ස් ඒවත් කම්පියුටර්ස්ම තමයි. එතකොට කැල්කියුලේටර්ස් ඒවත් අයිති වෙන්නේ පරිගණක ගණයටම තමයි. එතකොට ඔය හැම එකකම ශුද්ධ සකසනයක් තියෙනවා. ශුද්ධ සකසනයක් තියෙනවා. ඉතින් එතකොට ඔය ශුද්ධ සකසනය කියන එක සොයා ගැනීමත් එක්කම තමයි මහා විශාල පෙරලියක් සිද්ධ වුණේ මේ ඉලෙක්ට්‍රොනික ලෝකේ. එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි පරම්පරාවලින් පස්සේ ශුද්ධ සකසන සොයා ගැනීමත් එක්කම විශාල පෙරලියක් වුණා. ලෝකෙට විවිධාකාර ඩිජිටල් ඩිවයිසස් බිහි වුණා. අපි නොදන්නා වූ අපි පාවිච්චි නොකරන්නා වූ ඩිජිටල් ඩිවයිසස් ලෝකෙට ඉතා කුඩා ප්‍රමාණය ඉතා කුඩා වෙලා මේ ඩිවයිසස් ටික අපේ අතට ලැබෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ වගේ මිල සාපේක්ෂව අඩු වුණා. ඒ නිසා තමයි අපිටත් ගෙදර අද කම්පියුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ ওই පරිගණක පරම්පරා ගැන. එතකොට කලින් ප්‍රශ්නෙට ගියොත් ආපහු සිව්වන පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්ත සත්‍ය වේද කියලා ප්‍රශ්නෙට උත්තරේ තමයි පරිගණක භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩාය. නේද? C කියන එක හරිනේ. පරිගණකවල භෞතික ප්‍රමාණය සාපේක්ෂව කුඩාය. ඒතකොට C අන්තර්ගත උත්තරයක් අපිට එන්න ඕන. ඊළඟට දැන් C අන්තර්ගත උත්තරයක් තියෙන්නේ C හා D වල. එතකොට C අන්තර්ගත C සහ B ඊගාවෙක අති විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත භාවිතා කරනු ලබයි කියලා තියෙනවා. මෙතනදී අනුකලිත පරිපත භාවිතා කරනවා තමයි. නමුත් ඒවා අති විශාල ප්‍රමාණයේ ඒවා නෙමෙයි. දැනටත් කම්පියුටර්ස් වල ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල වගේ අනුකලිත පරිපත IC ඉන්ටිග්‍රේටඩ් සර්කිට් පාවිච්චි කරනවා. හැබැයි අති විශාල නෑ ඒවා. ඉතා කුඩායි. ඒ නිසා උත්තරේ වෙන්නේ D එක A හා C පමණි කියන එක තමයි උත්තරේ වෙන්නේ. මගේ වීඩියෝ එක පොඩ්ඩකට ඔෆ් කරනවා. මොකද මේ වීඩියෝ එක ඔන් කරලා තියෙනකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා. අනිත් එක ඔයාලගේ data ගොඩක් කැපෙනවා. ඒ නිසා මම මගේ වීඩියෝ එක මගේ කැමරාව ඔෆ් කරනවා. ස්ක්‍රීන් ෂෙයාරින් එක එහෙමම තියෙනවා. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න?
අපි මේ උත්තරේ ගත්තේ මෙන්න මේ ටේබල් එක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා. මොන හරි අපහැදිලි තැනක් වගේ තියෙනවා නම් අහන්න. ඊළඟ ප්‍රශ්නෙට එහෙම නම් යමු. හරි. එතකොට ඔන්න අර කාරණා ටික දැන් ඉගෙන ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ ඔයාලට ලේසි වෙයි. ප්‍රශ්නේ තමයි පේන්නේ තියට මම කියවන්න. අතීතයේ නිපැයූ පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත සඳහන් කුමන වගන්තියද? 1. ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලදී. chat එකට දාන්න ඕගොල්ලන්ගේ උත්තර. zoom පාවිච්චි කරන කලින් පාවිච්චි කරලා ඇති නේද? දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම කියන්නේ zoom වල පල්ලෙහා තියෙන මෙනු බාර් එකේ තියෙනවා මැද හරිය chat කියලා. අන්නේ chat කියන එක ක්ලික් කරාට පස්සේ එතන ටයිප් කරන දෙයක් අපි හැමෝටම බලන්න පුළුවන්. අන්නේ chat එකට තමයි මම මේ කියන්නේ මේ අදාළ උත්තරේ දාන්න කියලා. දෙවෙනි උත්තරේ දෙවෙනි වරණේ පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛන භාෂා ලෙස ඇසෙම්බලි භාෂා භාවිත කරන ලදී. 3. රික්ත නල දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලදී. 4. අනුකලිත පරිපත දෙවැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලදී. 5. දෙවැනි පරම්පරාවේ පරිගණකවල ඇසෙම්බලි භාෂා ක්‍රමලේඛ ක්‍රියාත්මක කළ නොහැකිය. සත්‍ය වන වගන්තිය තමයි අහන්නේ. අද උත්තරේ. වගුව පොඩ්ඩක් මතකේ තියෙනවා නම් මේකට උත්තර දෙන්න පුළුවන්. අතීතයේ නිපැයූ පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වෙන්නේ මොකද්ද? අසත්‍ය ටික අයින් කරන්න පුළුවන් මුලින්ම. අපි දන්න අසත්‍ය ටික. මොනවද අපි දන්න අසත්‍ය ටික? chat එකට උත්තරයක් ආවේ නැහැ කාගෙන්වත් තාම. රික්ත කනාලා දෙවනි පරම්පරාව කියලා තිබ්බනේ සර් එක. ඒක අසත්‍යයි. රික්ත කනාල දෙවෙනි පරම්පරාව. ඔව් ඒක අසත්‍යයි. අපෙන් අහන්නේ සත්‍ය එක හැටියට. නරසෙන් පළවෙනි එක නේද සත්‍ය කියන්නේ. ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී කියලා තමයි තියෙන්නේ පළවෙනි එක. ඒක වැරදි. වැරදිනේ. අර භාෂාව ගැන අහන එක සර්. ඇසෙම්බලි. ඊළඟට තියෙන්නේ දෙවෙනි උත්තරේට තියෙන්නේ පළමු පරම්පරාවේ පරිගණකවල ක්‍රමලේඛ භාෂා ලෙස ඇසෙම්බලි භාවිතා කරන ලදී කියලා. උත්තර කීපයක් ආවා. 4 කියලා තියෙනවා මහින්ද ආරියරත්න, සුපුනි කියනවා 4 කියලා, ශාන්තිනි 2 කියනවා, 5 කියනවා, 4 කියනවා. ඒක. ජයරත්න 4 කියලා කියනවා. රොෂාන් 4 කියලා කියනවා. අපි උත්තරේ ගමු බලන්න. හරි. අපි කලින් ටේබල් එකට පොඩ්ඩක් යමු නේ. මේ උත්තරේ හොයාගන්න. ඔන්න මම කියවනේ තාක්ෂණය ගැන අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන කියලා. මේකේ තියෙන පළවෙනි උත්තරේ තියෙන්නේ ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරන ලදී කියලා. බලන්න පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා කරලා තියෙන ට්‍රාන්සිස්ටර්ද කියලා.
පළමු පරම්පරාවේ පරිගණකවල භාවිත වුණේ මං කියව බෝතල් වගේ රික්තක නල කියලා. රික්තක නල. දෙවෙනි පරම්පරාවේ තමයි ට්‍රාන්සිස්ටර්. තුන්වෙනි පරම්පරාවේ සංගෘහිත පරිපථ. ඒ කියන්නේ IC අනුකලිත පරිපථ. ඒ තුනම කියන්නේ ඒකට. සංගෘහිත IC අනුකලිත. ඒ තුනම කියන්නේ මේ සංගෘහිත පරිපථ කියන එකට. ඒ තුනම ආවේ තුන්වෙනි පරම්පරාවේ. ඔන්න මතක තියාගන්න ලේසි. නම් තුනක් කියනවා තුන්වෙනි පරම්පරාවේ. හතරවෙනි එක සුද්ධ සකසන. හරි. දැන් යම් බලන්න ඊළඟ දැන් ප්‍රශ්නෙට යම් බලන්න. ට්‍රාන්සිස්ටර් පළමු පරම්පරාවේ භාවිත කරන ලදී. එහෙනම් දැන් වැරදීනේ. ඒක වැරදි. ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරේ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල. නේද? ඊට පස්සේ පළමු පරම්පරාවේ පරිගණකවල පාවිච්චි කරේ මේ අර ක්‍රමලේඛ භාෂාව ලෙස ඇසෙම්බලි කියලා තියෙනවා. ඇසෙම්බලි නෙමෙයි පළමු පරම්පරාවේ පරිගණකවල පාවිච්චි කරේ මැෂින් භාෂාවක්. දෙවෙනි පරම්පරාවේ තමයි ඇසෙම්බලි භාෂාව. මේ ටේබල් එක මතක තියෙනවා නම් මේ ප්‍රශ්නට උත්තරය දෙන්න පුළුවන්. මැෂින් භාෂාව කියන්නේ 0.1 කියන එක. මේ 0.1 කියන්නේ මොකද්ද? 0.1 කියලා කියන්නේ පරිගණකයට ප්‍රොසෙසර් එක ඇතුළට විදුලිය එනවද නැද්ද කියන එක අනුව තමයි 0.1 කියන එක හදාගත්තේ. 0.1 කියලා අඳුරන්නේ නැහැ ප්‍රොසෙසර් එක. අපි තමයි ඒක අඳුරන්නේ. විදුලිය යන්නේ නැත්තම් 0 කියලා ගන්නවා. විදුලිය යනවා නම් 1 කියලා ගන්නවා. විදුලිය කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? වෝල්ට් 5ක විදුලියක්. වෝල්ට් 5ක විදුලියක් යනවා නම් එයා හිතා ගන්නවා දැන් 0 කියලා. sorry 1 කියලා. විදුලිය යන්නේ නැත්තම් වෝල්ට් 5ක් ආවේ නැත්තම් හිතා ගන්නවා 0 කියලා. ඔය අනුව තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම කම්පියුටර්ස් වල වැඩ රාජකාරී කරන්නේ ඔන්න කතන්දරේ අනුව. ඉතින් ඔය කරන සියලුම දේවල් කම්පියුටර්ස් වලින් කරන සියලුම දේවල් සිද්ධ වෙන්නේ ඔය 0.1 යම්කිසි ආකාරයකට වෙනස්කම් වලට භාජනය කරමින් ඔය රටා වෙනස් කරලා ප්‍රොසෙසර් එකට යැවීම තුලින් තමයි අපිට හිතා ගන්න බැරි දේවල් මේ කම්පියුටර්ස් වලින් කරන්නේ. එතකොට ඒ සඳහා පාවිච්චි කරපු පළවෙනි පරම්පරාවේ භාෂාව තමයි මැෂින් ලැන්ග්වේජ් එක. පළවෙනි පරම්පරාවේ පරිගණකවල අදාළ කරන මැෂින් ලැන්ග්වේජ් එක හැදුවේ ඇඩා ලව්ලේසස් කියන කාන්තාව. ඇඩා කියන පරිගණක භාෂාව තමයි පාවිච්චි කරේ. එතකොට තුන්වෙනි උත්තරේ තියෙන රික්තක නල දෙවෙනි පරම්පරාවේ පාවිච්චි කරා කියලා. නෑ. ඒක පාවිච්චි කරේ පළවෙනි පරම්පරාවේ. ඒ නිසා තුන්වෙනි උත්තරෙත් වැරදි. right. ඊළඟට අනුකලිත පරිපථ පාවිච්චි කළේ තුන්වෙනි පරම්පරාවේ පරිගණකවල. ඒ නිසා උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ අනුකලිත පරිපථ දෙවෙනි පරම්පරාවේ පරිගණකවල භාවිත කරන ලදී. ඇසෙම්බලි පරිගණක භාෂාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් වර්තමානයේත් පුළුවන්. ඒ නිසා ඒකත් ඒ උත්තරෙත් වැරදි. හරි උත්තරේ වෙන්නේ 4. මොනවා හරි තියනවද ප්‍රශ්න? දැන් ඔකට උත්තරේ ගත්තේ මෙන්න මේ ටේබල් එක අනුසාරයෙන්. දැන් මේකේ රෙකෝඩින් එක පස්සේ බලලා මේ ටේබල් එක සාමාන්‍ය පරිදි ඔයගොල්ලෝ හදාගන්න. මේක ලොකු අමාරුවක් නෑ මේ ටේබල් එක මතක තියාගන්න. තියෙන්නේ තාක්ෂණය මතක සයිස් එක වියදම තාපය විමෝචනය වීමේ ප්‍රමාණය දෝෂ පාවිච්චි කරපු භාෂාව එතකොට ප්‍රශ්න විසඳීමේ හැකියාව ඉන්පුට් කරේ මොනවාගෙන්ද අවුට්පුට් ගත්තේ මොනවාගෙන්ද කියන එක.
ඒතර මේ ටේබල් එක මතක තියාගන්න කිව්වොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවනේ. ඒ නිසා පළවෙනි පරම්පරාවේ පරිගණක ගැන විතරක් මතක තියාගන්න. අනිත් ඒවා ටික සාමාන්‍ය පරිදි හදාගන්න ඊට අනුකූලව. විශේෂයෙන්ම තාක්ෂණය තමයි මෙතන වෙනස් වීගෙන යන්නේ. රික්ත කනල ට්‍රාන්සිස්ටර් සංයුක්ත පරිපත ශුද්ධ සකසන. ওই විදිහට ඩෙවලොප් වීගෙන ආවා. ඊට පස්සේ තාපය අඩු වීගෙන ආවා, වියදම අඩු වීගෙන ආවා, දෝෂ අඩු වීගෙන ආවා. භාෂාව උසස් භාෂාවල් බවට පත් වුණා. මොනවාද මේ පරිගණක ක්ෂේත්‍රයේදී මේ උසස් භාෂා සහ පහත් භාෂා කියන්නේ? දන්න විදිහට කියන්න බලන්න. පරිගණක ක්ෂේත්‍රයේදී ඔයාලා අහලා ඇති මැෂින් ලැන්ග්වේජ් කියලා කියනවා, ඊළඟට උසස් පරිගණක භාෂා කියලා. ඒ මොනවද? දන්න කෙනෙක් කියන්න බලන්න. මොනවද උසස් පරිගණක භාෂා? මොනවද පහත්? පහත් කියලා වචනයක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට පාවිච්චි වෙන්නේ මැෂින් ලැන්ග්වේජ් කියලා. කියලා chat එකට හරි දාන්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. උසස් පරිගණක භාෂාවක් වඩා ආසන්න වන්නේ මැෂින් ලැන්ග්වේජ් එකටද නැත්නම් හියුමන් ලැන්ග්වේජ් එකටද කියලා. නේද? මිනිසුන්ගේ භාෂාව වලට සමාන වෙන්නේ නැත්නම් මැෂින් ලැන්ග්වේජ්. ඕකට උත්තරේ දෙන්න අපි දැනගෙන ඉන්න ඕනේ මැෂින් ලැන්ග්වේජ් එක කියන්නේ මොකක්ද කියලා. මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ 0.1 පාවිච්චි කරලා ලියන ලැන්ග්වේජ් පරිගණක වැඩසටහන් වලට. 0.1 0.1 පාවිච්චි කරලා ලියන පරිගණක දැන් ඔයාලා දන්නවා කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කරාට පස්සේ ප්‍රොසෙසර් එක ඇතුළට යන්නේ 0.1 කියන කේත පිළිවෙලක්. එතකොට අපි ඒ අකුර ප්‍රෙස් කරොත් එහෙම ඒ අකුරට අදාළ 0.1 රටාවක් තියෙනවා. මේ වගේ. ඔය වගේ රටාවක් තියෙනවා. ඉලක්කම් 8යි තියෙන්නේ. 1 2 3 4 5 6 7 8යි. ඔන්න ඔය 8ක කෝඩ් එකක් යනවා ප්‍රොසෙසර් එක ඇතුළට. මේ 8ේ කෝඩ් එක ගියාට පස්සේ එයා අඳුර ගන්නවා ඔන්න දැන් ඒ අකුර තමයි මේ ආවේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එකකින් එයා ඒ අකුර පෙන්නනවා. මේ කෝඩ් එක වෙනස් වෙලා આવුත් එහෙම අපි හිතමු මේ 1 වෙනුවට මෙතෙන්ට ආවා 1. එහෙනම් මේ ආවේ වෙන අකුරක් කියලා එයා අඳුර ගන්නවා. ඒ අනුව තමයි ප්‍රොසෙසර් එකකින් අපිට A අකුර හෝ B හෝ C හෝ වෙන ඕනෑ සංකේතයක් මොනිටර් එකේ ඩිස්ප්ලේ කරවන්නේ ඔය ආකාරයෙන්. මෙන්න මේවට කියනවා මැෂින් ලැන්ග්වේජ් කියලා. මෙන්න මේ විදිහට ඉන්ස්ට්‍රක්ෂන් දීලා ප්‍රෝග්‍රෑම් එකක් ලියුවොත් එහෙම ඒ ලියලා තියෙන්නේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් කියලා කියනවා. හැබැයි දැන් කාලේ පරිගණක භාෂාවල ඔය මැෂින් ලැන්ග්වේජ් එකෙන් නෙමෙයි පාවිච්චි වෙන්නේ. මෙන්න මේ විදිහට if a සමානයි 4 then print ඔය වගේ ඉංග්‍රීසි භාෂාවට සහ අපි පරිහරණය කරන වචන ඉංග්‍රීසි භාෂාවේ අපි පරිහරණය කරන වචන පාවිච්චි කරමින් අපිට ඉතාමත්ම හඳුනාගත හැකි සහ ලබා දිය හැකි සරල භාෂා බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ඉන්ස්ට්‍රක්ෂන් එක පරිගණක වැඩසටහනක් තුලින් ප්‍රොසෙසර් එකට යවුවාම ප්‍රොසෙසර් එක දන්නවා මේ ඒ අකුර 4ට සමානයි නම් print කරන්න කියනවා hello කියලා. එයා hello කියලා print කරනවා. එතකොට මේක machine language එකෙන් ලියනවා නම් if කියන එකට දෙන්න ඕනේ මේ වගේ කෝඩ් එකක්. මේ ස්පේස් එකට දෙන්නත් ඕනේ අපි කෝඩ් එකක්. ඊළඟට ඒ අකුරට තව කෝඩ් එකක් දෙන්න ඕනේ.
සමාන ලකුණට තව කෝඩ් එකක් දෙන්න ඕනේ. ඉතින් මේක ලේසිද? මැෂින් ලැන්ග්වේජ් එක ලේසිද? මැෂින් ලැන්ග්වේජ් එක අමාරුයි. මේ උඩ තියෙන ලැන්ග්වේජ් ක්‍රමයට තමයි කියන්නේ උසස් පරිගණක භාෂා කියලා. මේ යට තියෙන විදිහට ලියනවට තමයි කියන්නේ මැෂින් ලැන්ග්වේජ් වලින් ලියනවා කියලා. ඉතින් ඕක තමයි පරිගණක භාෂා වල ඔය උසස් කියන නම එන්න හේතුව මෙන්න මේක. ඉංග්‍රීසි භාෂාවේ අපි දන්නා වචන පාවිච්චි කරමින් පරිගණක වැඩසටහන් ලියන්න පුළුවන්. එතකොට ඒවට කියනවා උසස් පරිගණක භාෂා කියලා. ඒවා ප්‍රොසෙසර් එකට තේරුම් ගත හැකි මැෂින් කෝඩ් බවට පත් කිරීම සඳහා ඒ පරිගණක වැඩසටහන සහ ප්‍රොසෙසර් එක අතර තියෙනවා ඉන්ටර්ප්‍රිටර් කියලා එකක්. දැන් Visual Basic ඊළඟට Java Python ඒ වගේ පරිගණක වැඩසටහන් ලියන ලැන්ග්වේජස් ගත්තාම ඒ ලැන්ග්වේජ් එකේ අපි ලියන්නේ මෙන්න මේ උඩ හරිය ටික. ඒක පරිවර්තනය වෙනවා මැෂින් ලැන්ග්වේජ් එක බවට. ඒක පරිවර්තනය කරන්නේ ඉන්ටර්ප්‍රිටර් එකකින්. ඒ හැම පරිගණක භාෂාවක්ම ඇතුළත ඉන්ටර්ප්‍රිටර් කියලා එකක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ ලියුවේ 0.1.1 කියලා. අපි ලියන්නේ ඉලක්කම් අකුරු. නමුත් ඉන්ටර්ප්‍රිටර් එකෙන් මේක පරිවර්තනය කරනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකට හඳුනා ගන්න පුළුවන් 0.1 බවට. මැෂින් ලැන්ග්වේජ් එක බවට. ඔන්න ඔය ටික තමයි පරිගණක භාෂා ගැන මම මෙන්න මේකේ තිබ්බ නිසා ඔය ටික මම කිව්වේ. මේ ටේබල් එකේ තියෙනවනේ ලැන්ග්වේජ් කියලා මැෂින් භාෂාව. එතකොට පරම්පරාව ටික ටික වර්ධනය වෙනකොට මැෂින් භාෂාව ටික ටික උසස් භාෂාවන් බවට පත් වුණා. එහෙනම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද ඇනලිටිකල් එන්ජින් එක හොයාගත්තු කාලේ පරිගණක වැඩසටහනක් ලියන්න කොච්චර මහන්සියක් දරන්න ඇද්ද කියලා. එක වචනයක් ඩිස්ප්ලේ කරගන්න මොනිටර් එකෙන් මේගොල්ලෝ කොච්චර මහන්සි වෙන්න ඇද්ද. නිසා ඇත්තටම කියනවා නම් කම්පියුටර් හොයාගත්තු අයට ඒ අය තමයි මේ වෙනකොට මම හිතන්නේ සුවිශේෂී පුද්ගලයෝ. මොල කියන්නේ අන්න ඒවට. මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න මේකේ? අපි ඊළඟ එකට යමු. මේක මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ටිකක් සාකච්ඡාවකට යන්න වෙනවා. නමුත් කමන්නේ. ඔයාලා දන්න දේවල් ටිකකුත් ඇතිනේ. ඒ දේවලුත් පාවිච්චි කරලා මේකට උත්තරේ දෙන්න බලන්න. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග හා ආචයන උපාංග. ඔන්න සිංහල. ඉංග්‍රීසියෙන් තිබ්බනම් ওই ටික මොකටම තේරෙනවා. ඔය සිංහලෙන් කිව්වහම තේරෙන්නේ නැහැ. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග හා ආචයන උපාංග අනුපිළිවෙලින් දැක්වෙන්නේ කුමන සංයෝජනයේද? 1. ස්පර්ශක තිරය, තීරු කේත කියවනය, සසම්භාවී පිවිසුම් මතකය. B. ආලෝක සංජානන අනුලක්ෂණ කියවනය. තීන්ත විදුම් මුද්‍රකය, සංඛ්‍යාංක බහුවිධ තැටිය. C. යතුරු පුවරුව, වෙබ් කැමරාව, දෘඩ තැටිය. D. යතුරු පුවරුව, පරිගණක තිරය, ආලෝක පෑන. ආදාන, ප්‍රතිදාන හා ආචයන උපාංග අනුපිළිවෙලින් තියෙන මොකෙන්ද කියලා.
B කියලා උත්තර ඇවිල්ලා තියෙනවා B කියලා ඇවිල්ලා තියෙනවා ඔය වචන ටික තේරෙනවද? ඔය ටික පැහැදිලි කරගන්න වෙනවා ඉස්සෙල්ලා. හරි ඕකේ. මට කියන්න ආදාන කියන එකේ ඉංග්‍රීසි වචනේ input device. input. හරි. ඒවා Input. input. හරි. ඒවා අපිට නිකන් සිංහල වගේ වෙලා තියෙන්නේ දැන්. ආදාන කිව්වහම නිකන් ඒක සිංහල නෙමෙයි වගේ. ප්‍රතිදාන කියන්නේ Output. output. ආචයන කියන්නේ ආචයන කියන්නේ ආචයන කියන්නේ storage device කියන එක. ඒතකොට input output storage කියන ටික අනුපිළිවෙලින් දැක්වෙන්නේ මොන සංයෝජනයේද? ස්පර්ශක තිරය. ස්පර්ශක තිරය කියන්නේ ආදාන සහ ප්‍රතිදාන දෙකම තියෙන එකක්. එතකොට ඒක ගන්න බෑ අපිට. ස්පර්ශ ඒ කියන්නේ ටච් ස්ක්‍රීන්. අපේ මොබයිල් ෆෝන් එක ගත්තොත් එහෙම ඒක කම්පියුටර් එකක්. මොකද මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් එහෙම තියෙන නිසා data input කරන්න පුළුවන්, data output කරන්න පුළුවන්, data store කරන්න පුළුවන්. ඒ නිසා ඒක කම්පියුටර් එකක්. එතකොට ඒකේ තියෙන ස්පර්ශක තිරය. ඒ ස්පර්ශක තිරය ඉන්පුට් සහ අවුට්පුට් දෙකම තියෙනවා. ඒ නිසා පළවෙනි එක ඒ වචනේ වැරදි නිසා අපි ඒක අයින් කරන්න පුළුවන් ඒ ප්‍රශ්න. තීරුකේත කියවණේ කියන්නේ මොකද්ද? තීරුකේත මොකද්ද? ස්කෑනරේ නෙමෙයි. තීරුකේත කියවණේ කියන්නේ බාකෝඩ් රීඩර් එකට. ඔය සුපර් මාකට් වල තියෙන්නේ අර අපි බඩු ටික අරන් ආවට පස්සේ යාලා බඩු එකින් එක මේ කීබෝඩ් එකෙන් එන්ටර් කරන්නේ නැහැ. අර ලයිට් එකක් වදින පොඩි රීඩර් එකක් තියෙනවා උපකරණයක්. ඒක අල්ලනවා අර අපේ බඩුවේ දැන් සබන් කැටේ නම් ඒකේ ලේබල් එකේ තියෙනවා බාකෝඩ් එක. ඒකට අල්ලනවා. ඒ බාකෝඩ් එක රීඩ් කරලා ඒ අදාළ software එකෙන් ඒකේ මිල ගන්නවා කම්පියුටර් එකට. ඔකට සිංහලෙන් කියන්නේ එතකොට තීරුකේත කියවන්නේ. හරි. ඒකට තීරුකේත කියවන්නේ කියන එක නම් ආදාන උපාංගයක්. ඉන්පුට් ඩිවයිස් එකක්. නමුත් පළවෙනිට අහන්නේ ආදාන කියලා. එතකොට දෙවෙනි එක තමයි මෙතන දීලා තියෙන්නේ. ඒක දැනටත් වැරදි. නමුත් මම මේ ටික ඉගෙන ගන්න ඕන නිසා මේ කතා කරන්නේ. සසම්භාවී පිවිසුම් මතකය. සසම්භාවී පිවිසුම් මතකය කියන්නේ නම් ආචයන උපාංගයක් තමයි. ස්ටෝරේජ් ඩිවයිස් එකක්. තාවකාලික ස්ටෝරේජ් ඩිවයිස් එකක්. RAM එක කම්පියුටර් එක ඇතුලේ තියෙන RAM එක. අපි කම්පියුටර් එක ඔන් කරාට පස්සේ අපේ ඔපරේටිං සිස්ටම් එක එහෙම නැත්නම් Word මේ Windows load වෙන්නේ ওই RAM එකට. ඊළඟට අපි ලියුමක් type කරන්න Word document එකක් Word program එක load කරද්දී ඒක load වෙන්නේ RAM එකට. සම්භාව්‍ය පිවිසුම් මතකය. ඒතර පළවෙනි උත්තරේ වැරදි. B ගමු. ආලෝක සංජානන අනුලක්ෂණ කියවණය කියන්නේ මොකක්ද? මේක ස්කෑනර් එක. ඒකට ඒක ආදාන උපාංගයක්. ඉන්පුට් ඩිවයිස් එකක්. ඊළඟට තීන්ත විදුම් මුද්‍රකය. ඒ කියන්නේ ඉන්ක්ජෙට් print එක. ඉන්ක්ජෙට් print එක කියන්නේ ආදානද ප්‍රතිදානද? ප්‍රතිදාන. ඔව් ප්‍රතිදාන. ඒ කියන්නේ අවුට්පුට් එක. අවුට්පුට් එක. ඊළඟ සංඛ්‍යාංක බහුවිධ තැටිය. DVD එක.
DVD කියන්නේ ආචයන තමයි. දැන් මෙතනදී ඇත්තටම පළවෙනි එක ආදාන වෙන්න ඕන, දෙවෙනි එක ප්‍රතිදාන වෙන්න ඕන, තුන්වෙනි එක ආචයන වෙන්න ඕන. පළවෙනි එක ඉන්පුට්, දෙවෙනි එක අවුට්පුට්, තුන්වෙනි එක ස්ටෝරේජ් වෙන්න ඕන. බලමු C කියන එකේ උත්තරේ. පළවෙනියට තියෙන යතුරු පූර්ව. ඒක ආදාන ඉන්පුට් නේ. දෙවෙනියට තියෙන්නේ වෙබ් කැමරාව. ඒකත් ඉන්පුට්. තුන්වෙනියට තියෙනවා ලුඩු තැටිය. ඒක නම් ස්ටෝරේජ් තමයි. එතකොට ඒකත් වැරදි. ඊළඟ උත්තරේ තියෙන්නේ පළවෙනි එක යතුරු පූර්ව. ඒක ඉන්පුට්. දෙවෙනියට තියෙන පරිගණක තිරය. ඒක අවුට්පුට්. තුන්වෙනියට තියෙන ආලෝක පෑන. ඒකත් වැරදි. එහෙනම් මේක හරි උත්තරයක් නැද්ද එතකොට? ආදාන. තුන්වෙනි එක නේ. බලමු. වෙබ් කැමරාවත් ඉන්පුට් එකක් නේ. ආචාර්ය හතරවෙනි එක හරි. උඩ තැටිය හරි. මේක B නේ පළවෙනි මේ B නේ උත්තරේ. B උත්තරේ. ඇයි? ස්කෑනර් එක ආදාන, printer එක ප්‍රතිදාන, මේ DVD එක කියන්නේ ආචාර්ය. B තමයි උත්තරේ. බලමු කවුද B කියලා දාලා තියන්නේ කියලා. මහින්දාරේ රත්න දාලා තියෙනවා. right. ඒක හරි. ගැටලුවක් තියෙනවද කාට හරි? ස්කෑනර් එක ඉන්පුට්, printer එක අවුට්පුට්, DVD එක ස්ටෝරේජ්. හරි නේද? හරි. එහෙමනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ කරගෙන යන ක්‍රමේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? මුල ඉඳලා තියරි වලින් යන්න ඕනේ කියලා එහෙම හිතෙනවද? තමන් ගැන මැනගන්න පුළුවන්ද තමන්ගේ මේ වෙනකොට තියෙන දැනුම? දැන් මේ අහුව ප්‍රශ්න ටිකෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙමනම් ඊළඟ ප්‍රශ්නට යන්න. මේ තියෙන එකට උත්තරේ ගත්ත විදිහ මම ඔව් දැන් ඒක කතා කරලා ඉවරයි. පළවෙනි එක ආදාන, දෙවෙනි එක පළවෙනි එක ආදාන සහ ප්‍රතිදාන නිසා තමයි ඒක අතහැරි. පළවෙනි උත්තරේ පළවෙනි වචනයම මේ ස්පර්ශක තිරය කියන එක ආදාන ප්‍රතිදාන දෙකටම අදාළ වෙනවා. ඒක අතහැරියා. B එක ආදාන ප්‍රතිදාන ආචයන. B එක හරි. තුන්වෙනි එකේ තියෙන්නේ ආදාන ආචයන. එතකොට ඒකත් වැරදි. දෙවෙනි එකේ තියෙන්නේ ආදාන ප්‍රතිදාන ආදාන. එතකොට ඒකත් වැරදි. ඒ නිසා උත්තරේ B. ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී අපි සාකච්ඡා කරන්න තියෙන්නේ කම්පියුටර් එකේදී අපිට හම්බ වෙන දෘඩාංග ගැන. දෘඩාංග කියන්නේ මොනවද? hardware. හાર્ඩ්වෙයාර්. ඇයි හાર્ඩ්වෙයාර් කියන්නේ? අතට අල්ලන්න. අපිට ටච් කරන්න අතට පුළුවන්. අල්ලන්න. ඔව් ටච් කරන්න පුළුවන්. ටැන්ජිබල් නිසා තමයි දෘඩාංග කියලා කියන්නේ. හරි. දෘඩාංග වර්ග මොනවද කම්පියුටර් එකක තියෙන්නේ? දැන් අර කලින් ප්‍රශ්නෙට අදාළව යන තියරිය තමයි මේක මේ. දැන් කලින් ප්‍රශ්නෙට උත්තරේ ටක් ගාලා ඔලුවට එන්න මෙන්න මේ තියරිය දැනගෙන හිටියනම් හරි. දැන් මේ දැනගත යුතු තියරිය තමයි දැන් මේ යන්නේ. හරි. මට කියන්න පුළුවන් නම් දෘඩාංග වර්ග කීයක් තියෙනවද කම්පියුටර් එකේ? පහ. හරි. උත්තරේ හරි. මොනවද? input, හරි. output, storage, මතක, හරි.
හරි එතනට එනකල් හරි. තව දෙකක් තියෙනවා. සංනිවේදන සංනිවේදන කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා. පව අනික තමයි පාලන හා සැකසුම්. දුඩාංග වර්ග පහයි. ඔය පාලන හා ඔය එක හරි. එකයි වට බැරි වුණේ. බොහොම හොඳයි මතකයි. දුඩාංග වර්ග පහයි කම්පියුටර් එක තියෙන්නේ. නිකන් හිතලා බලන්න මේවා හැර වෙන මොනවා හරි දුඩාංග තියනවද කියලා. ඔයාලා දැන් ඔෆිස් එකේ වැඩ කරන කම්පියුටර් එක හරි ගෙදර හරි වැඩ කරන එකේ මම මේ කියන දේවල් වලට අමතරව වෙන මොනවා හරි දෘඩාංග තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔය තියෙන හැම දෘඩාංගයක්ම මේ තියෙන කියන කොටස් වලට අයිති වෙන්න ඕනේ. එක input devices, දෙක output devices, තුන storages, හතර controls and processing, පහ communication. ආදාන, ප්‍රතිදාන, මතක, පාලන, sannivedana. කම්පියුටර් එකක තියෙන සියලුම දෘඩාංග හાર્ඩ්වෙයාර් කොටස් ඔන්න ඔය පහෙන් එකකට අයිති වෙන්න ඕනේ. නිකන් අපි ගමු මොනිටර් එක. ඒක ප්‍රතිදාන උපාංගයක් නේ අවුට්පුට් නේ. කීබෝඩ් එක ගමු. ඒක ඉන්පුට් එකක් නේ. ඊට පස්සේ අපි ගමු අපි කම්පියුටර් එකට සයි කරලා තියෙන ඩොන්ගල් එක ඉන්ටර්නෙට් යන්න. එහෙම නැත්නම් රවුටර් එක. ඒක කමියුනිකේෂන් ඩිවයිස් නේ. එතකොට අපේ hard disk එක CD30 pen drives ඒවා storage devices. එතකොට CPU එක ඊළඟට ස්කෑනර් එක ගත්තොත් ඇත්තටම ඒවා සැකසුම් උපාංග. CPU කියන්නේ පාලන නේද? ඔයිට අයිති නොවන මොනවා හරි තියෙනවා නම් හිතලා කියන්න බලන්න. හිතන්න බෑ නේද? එතකොට මෙන්න මේ ප්‍රශ්න එන්න භාවිතා කරන න්‍යායාත්මක කොටස් මේවා. right. අපි බලමු input devices කියන්නේ මොනවද කියලා. මෙතන නොපෙනෙන අයට මම මේ කියන්නේ ආදාන උපාංග කියලා ස්ක්‍රීන් එකේ වැටලා තියෙනවා. පින්තූර කීපයක් දාලා තියෙනවා. ඒ පින්තූර අතරේ තියෙනවා මොනිටර් ආදාන කියන්නේ ඉන්පුට් නේ. මොනිටර් තියෙනවා. කැමරා තියෙනවා. ස්කෑනර් තියෙනවා. කීබෝඩ් තියෙනවා. ජොයිස්ටික් උපකරණ තියෙනවා. වෙබ්කෑම් තියෙනවා. මවුස් තියෙනවා. ට්‍රැක් බෝල් තියෙනවා. තව ඉන්පුට් ඩිවයිසස් ඇති උදාහරණ කීපයකට මේ දාලා තියෙනවා. එතකොට ඔය දැන් මේ කතා කරන්නේ කම්පියුටර් එකේ තියෙන හાર્ඩ්වෙයාර් කොටස්. හાર્ඩ්වෙයාර් කොටස් අතරේ අපි පහක් කිව්වා හાર્ඩ්වෙයාර් වර්ග. පළවෙනි එක තමයි ආදාන උපාංග. ඒ ආදාන උපාංග වලට උදාහරණ කීපයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ බලමු ප්‍රතිදාන උපාංග. ප්‍රතිදාන උපාංග හැටියට දැන් මේව කටපාඩම් කරන්න ඕනද? ඇත්තටම මේක ඔලුවට දාගන්න ඕන මෙහෙමයි. කම්පියුටර් එක තුලට යමක් දෙනවා නම් ඒවා input devices. කම්පියුටර් එකෙන් යමක් එළියට ගන්නවා නම් ඒවා output devices. එහෙනම් කලව මේ ඔය ලිස්ට් එකක් දුන්නොත් එහෙම ඔතනින් input devices සහ output devices බෙදා වෙන් කර දක්වන්න කියලා ඔන්න ඔක ඔළුවේ තියාගත්තා නම් ඒක කරන්න පුළුවන්. right. එන්න මෙතන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ පින්තූර ටිකේ. මේක output device කියලා තමයි දීලා තියෙන්නේ. මේ පින්තූර ටික. මට මේ ප්‍රශ්නේ මට කියන්න කවුරු හරි. output devices විදිහට මෙතන තියෙනවා printer එක, webcam, speakers, monitor, print ආපහු print එකක් තියෙනවා, printers වර්ග දෙකක් තියෙනවා. headphone එකකුත් තියෙනවා output හැටියට. ප්‍රශ්නයකුත් තියෙනවා මට මේකේ.
බලමු ඔයාලට මේ ප්‍රශ්නේ එනවද කියලා. වෙබ්කැම් එක නේද? හරියට හරි. වෙබ්කැම් එක ඉන්පුට් ඩිවයිස් එකක්. ඉන්පුට්. නමුත් මෙතන දාලා තියෙනවා ඒක අවුට්පුට් එකක් හැටියට. ඒක වැරදි. right. ඊළඟ හાર્ඩ්වෙයාර් වර්ගය මොකක්ද? ස්ටෝරේජ්. මතක ස්ටෝරේජ් ඩිවයිසස්. මෙතනදී තව එකකට අපිට යන්න වෙනවා. ඒ තමයි දැන් අපි ආචාර්ය උපාංග ගැන කතා කරලා එතනට යනවා. ඊළඟ හાર્ඩ්වෙයාර් වර්ගය තමයි ස්ටෝරේජ්. කම්පියුටර් ස්ටෝරේජ් ඩිවයිසස් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ස්ථීර මතක සහ తాවකාලික මතක කියලා දෙකට බෙදෙනවා. මෙතන පෙන්නලා තියෙන්නේ ස්ථීර මතක පමණයි. අපි ඉදිරි පන්තියකදී හරියටම කතා කරමු ඔය ස්ථීර මතකය, తాවකාලික මතකය, සසම්භාවි ප්‍රවේශ මතකය, කෑෂ් මතක, එතකොට ROM එක ඒ ටික ගැන අපි කතා කරමු ඉස්සරහට. දැනට මේ ප්‍රශ්නෙට උත්තරේ අදාළ මේ තියරි කොටස දැන්ට අදාළ ටික විතරක් දැන් කතා කරමු. එතකොට CD 30, DVD 30, Blu-ray 30, floppy disk, pen drives, memory chip, hard disk මේ ඔක්කොම අයිති වෙන්නේ storage devices වලට. right. ඊළඟ hardware part එක තමයි පාලන හා සැකසුම් උපාංග. එතකොට ඒ යටතේ වීඩියෝ කාඩ් එක, සවුන්ඩ් කාඩ් එක, මදර් බෝඩ් එක, CPU සහ ස්කෑනර් අයිති වෙනවා. මේ සියල්ලම වගේ ස්කෑනර් එක හැර අනිත් සියල්ලම කම්පියුටර් එකේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන්නේ. ඒ වයින් තමයි පාලනය කිරීම හා සැකසුම් කිරීම සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම සැකසුම් කිරීම විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ CPU එක තුල. ඊළඟට මොනිටර් එකට අදාළ කරන දත්ත සකස් කිරීම සිද්ධ වෙන්නේ වීඩියෝ කාඩ් එක තුල. ඔකට කියන VGA කාඩ් කියලාත් කියනවා. ඊළඟට ශබ්දයට අදාළ සකස් කිරීම සිද්ධ වෙන්නේ සවුන්ඩ් කාඩ් එක තුල. මේ සියල්ල සම්බන්ධ වෙන්නේ මදර් බෝඩ් එකට. ඊළඟට මදර් බෝඩ් එකට එහෙම නැත්නම් සිස්ටම් යුනිට් එකට බාහිරින් තියෙන සැකසුම් උපාංගයක් තමයි ස්කෑනර් එක. දැන් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? ස්කෑනර් එක ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද? ඒක ඉන්පුට් ඩිවයිස් එකක් විදිහට වැඩ කරනවා නේද? අන්න හරි. ඒක ඉන්පුට් ඩිවයිස් එකක් හැටියටත් ගන්න පුළුවන්. මොකද පරිගණකයට බාහිරින් තියෙන සහ පරිගණකයට දත්ත ඇතුළත් කරන එකක්. ඒ නිසා ඒක ඉන්පුට් කියලා ගන්නවා. හැබැයි ඉමේජ් එකක් ප්‍රොසෙස් කරලා ඒක 01 බවට පත් කරන එහෙම නැත්නම් මැෂින් කෝඩ් එක බවට පත් කරන නිසා ඒක සැකසුම් ඒකකයක් හැටියටත් ගන්නවා. හරි නේද? එhmenan ස්කෑනර් එක විශේෂ උපකරණයක් වෙනවා ඔන්න ඒ කාරණාව නිසා. එතකොට ප්‍රශ්නකදී ඉන්පුට් ඩිවයිස් වඩාත් සුදුසු පිළිතුර තෝරන්න වගේ වචනයක් දීලා තිබ්බොත් ඉන්පුට් ඩිවයිස් ගැන මතක තියාගන්න ස්කෑනර් එක සමග කීබෝඩ් එක තිබ්බොත් වඩා සුදුසු ඉන්පුට් ඩිවයිස් එක වෙන්නේ කීබෝඩ් එක. ඒ වගේ තැන් පොඩ්ඩක් මතක තියාගන්න. ඇත්තටම කතා කරනවා නම් මේ කාර්යක්ෂමතා කඩේ විභාගයේ මේ වැඩකට තියෙන පේපර් එකක් වෙන්නේ මේ කම්පියුටර් පේපර් එක විතරයි. වෙන මගේ පෞද්ගලික මතය අනුව මම කියන්නේ. අනිත් ඒවා ඇත්තටම මේ
වැඩකට තියෙන පේපර් නෙවෙයි. ඉතින් අපි ඔය දැන් ඔය ගත්තාම මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහය අපි ඒවා පාඩම් කරලා ගිහිල්ලා ඉවරලා විභාග ලියලා ආවට පස්සේ ඔක්කොම අපි අමතක කරලා දානවා. මතකයේ තිබ්බත් ඒවා පාවිච්චි වෙන්නේ මොනවා හරි ප්‍රශ්නයකදී විතරයි. දැන් හිතන්නකෝ ඔය මුදල් රෙගුලාසි වල ගණකාධිකාරී මහත්ම මහත්මීන් පාවිච්චි කරන මහා විශාල දේවලුත් මේ අපෙන් අහනවා. උදාහරණයක් ඇටියට වීරමෝං ක්‍රියා පරිපාටිය විස්තර කරන්න. වීරමෝං ක්‍රියා පරිපාටිය ඇත්තටම සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න ගණකාධිකාරීවරයෙක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ඒක පාවිච්චි වෙන්නේ අමාත්‍යාංශයක ඉන්න චීෆ් සෙක්‍රටරි කෙනෙක්, චීෆ් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ ඒව පාවිච්චි කරන්න. ඉතින් ඒව අපි පාඩම් කරලා මොනව කරන්නද? ඊට අදාළ ප්‍රශ්නත් අපෙන් අහනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ කාර්යක්ෂමතා කඩේ විභාගය කියන එකේ තුලම ප්‍රශ්නයක් තියෙනවා. මොකටද ඒවා මේ විදිහට පවත්වන්නේ කියලා. ඔయిత වඩා හොඳයි ඔය බඳවාගත්තු නිලධාරීන් මොන දේවල් වලට වඩා දක්ෂ කියලා හඳුනාගෙන අන්න ඒ දේවල් වලට ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ ගැන මගේ පෞද්ගලික මතය ඕක. කම්පියුටර් පේපර් එකේ තියෙන අවශ්‍යතාවය තමයි කම්පියුටර් ලිටරසි එක සෑම නිලධාරියෙකුටම අවශ්‍යයි. ඒ නිසා ඒ දැනුම තියෙනවද කියලා මැන බලන එකේ ගැටලුවක් නැහැ. නමුත් ඉතින් මේ වාගේ පේපර් එකක් දීලා මැන බලනවට වැඩිය ප්‍රායෝගිකව යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් නම් මේ දැනුම මැන බලන්න ඒක වඩා සුදුසුයි. මොකද ඇත්තටම ප්‍රායෝගික දැනුම තියෙන කෙනෙක් ඉන්න පුළුවන් පේපර් එකට ලියා ගන්න බැරි. නමුත් එයා ඕන දෙයක් කරනවා, ඕන වැඩක් කරනවා, අලුත් දේවල් කරනවා. ප්‍රෝග්‍රෑම්ස් පවා ලියන්න පුළුවන්. නමුත් මේ සිංහල වචන ගොඩක් දාපු පේපර් එකකට උත්තර ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එයා ෆේල් වෙනවා නම් එතන හරි අසාධාරණයක් තියෙනවා. ඉතින් ඔය වගේ ගැටලු සහගත තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් අපිට ලියන්න සිද්ධ වෙනවා කොහොමද උකට. හරි. එතකොට අර ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් වල ප්‍රධානම අවුට්පුට් ඩිවයිසස් දෙකක් තියෙනවා. එකක් තමයි කම්පියුටර් මොනිටර් එක, අනිත් එක තමයි printer එක. අපි වැඩිපුරම පාවිච්චි කරන්න ඕනේ. එතකොට පේපර් එකක තිබ්බ ප්‍රශ්නයක් තමයි මම මේ තියරි එකකට හරවලා ගත්තේ. පරිගණක තිර වර්ග තුනක් තියෙනවා. එකක් තමයි CRT, cathode ray tube, cathode කිරණ නල. අනික LCD, අනික LED. මේ දෙකෙන් cathode ray tube කියන එක දැනට පාවිච්චි වෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති ඉස්සර කම්පියුටර්ස් එක්ක තිබ්බ මොනිටර් එක. ඒක ලොකු ප්‍රමාණයේ මොනිටර් එකක්. ඒ කියන්නේ ඉස්සර ටීවී ඒ වගේ අර ලොකුවට ගෙඩිය වගේ තිබ්බ එකට තමයි ඔය කියන්නේ cathode ray tube කියලා. ඊට පස්සේ වර්තමානයේ තියෙනවා LCD monitors සහ LED monitors. මේ දෙකෙන් වැඩිම විදුලි කාර්යක්ෂමතාවයක් තියෙන LED monitors වල. නමුත් මේ දෙකේම පාවිච්චි වෙන තාක්ෂණය තමයි LCD තාක්ෂණය. ඒ කියන්නේ වැඩි ගැඹුරට හරවස්ස ගන්න යන්න එපා. මේ වර්ග තුන විතරක් මතක තියාගන්න. තිර වර්ග තුනයි CRT, LCD, LED. right. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම වැඩිම විදුලි කාර්යක්ෂමතාව තිබෙන පරිගණක තිර වර්ගය මොකක්ද? උත්තර වෙන්නේ LED. CRT monitors දැන් පාවිච්චි වෙන්නෙම නැහැ. මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකක් තියෙනවා. දන්න කෙනෙක් කියන්න බලන්න. සංඝට්ටන සහිත හරි. සංඝට්ටන
නොවන එකයි දෙකක් තියෙනවා. නොවන හරියට හරි. සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍ර හරි ඒව තමයි ඩොට් මැට්‍රික්ස්. ඔෆිස් එකේ ඔය යන්න මේ ඇහෙන්නේ අපි ඔය ආයතනාංශයේ පැත්තට යනකොට එහෙමනේ print out ගන්නකොට සද්දෙත් එක්ක එන්නේ. සංඝට්ටනය වෙන සද්දේ තමයි එන්නේ. කරකරාස් ගාලා print කරනවා. අනිත් එක සංඝට්ටන නොවන laser printer, inkjet printers ඒවා සංඝට්ටන නොවන. සංඝට්ටනය වෙන්නේ නැති නිසා වදින් නැති නිසා සද්ද ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්දව වැඩ කරනවා. පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම්කෝ. මේ දෙකෙන් වඩාත්ම ආර්ථික වශයෙන් වාසිදායක මුද්‍රණ යන්ත්‍රය මොකක්ද? ඔව්. ඩොට් මැට්‍රික්ස් printer එක තමයි ආර්ථික වශයෙන් වඩා ලාභදායී වෙන්නේ. ඒ මොකද? හරි. තව ප්‍රශ්නයක් අහන්නම්කෝ. මිලදී ගන්න යන වෙලාවේදී මිල වැඩි වෙන්නේ ඩොට් මැට්‍රික්ස් එකක්ද ඉන්ක් ජෙට් එකක්ද? ඉන්ජෙට්. මිල වැඩි වෙන්නේ ඩොට් මැට්‍රික්ස් එක. ඉන්ක් ජෙට් සහ ලේසර් දෙකම මිල අඩුයි. නමුත් දැන් කියෝ ආර්ථික වශයෙන් ලාභ වෙන්නේ ඩොට් මැට්‍රික්ස් එක කියලා. ඒ කොහොමද? රිබන් ප්‍රමාණයක් ගන්න පුළුවන් ඩොට් මැට්‍රික්ස් එකේ. ඔව් ඩොට් මැට්‍රික්ස් එකේ ඊළඟට දාන්න තියෙන්නේ රිබන් කියන එක. ඒ රිබන් එකක් රුපියල් 600ක් විතර වගේ මිලක් වෙන්නේ. නමුත් ලේසර් printer එක සහ inkjet printer එක print card ඒ cartridge එක දැන් inkjet එකක නම් ink bottle එකක් වෙනවා සාමාන්‍යයෙන් අර refill කරන එකක් bottle එක original එක රුපියල් 3000 ගාණක් වගේ වෙනවා එකක්. ඒතකොට ලේසර් toner cartridge එකක් සාමාන්‍යයෙන් රුපියල් 6000ක් විතර වෙනවා. සමහර printers වල ඊටත් වැඩි රුපියල් 12000 15000ක් විතර වගේත් වෙනවා. නමුත් ඩොට් මැට්‍රික්ස් එකේ රුපියල් 450 වෙන රිබන් එක. ඒතකොට ඒ රිබන් එකෙන් ඕන තරම් ඒ කියන්නේ ඕන තරම් නෙමෙයි සමා වෙන්න. විශාල ප්‍රමාණයක් print out ගන්න පුළුවන්. ඒ නිසා ආර්ථික වශයෙන් දීර්ඝකාලීනව ලාභ වෙන්නේ ඩොට් මැට්‍රික්ස් printer එක. කෙටි උත්තර ලියන්න අර ව්‍යුහගත රචනා වගේ කෙටි ප්‍රශ්න එන්න පුළුවන් ඔය වගේ දේවල් වලින්. වඩා ලාභදායී වන්නේ ඩොට් මැට්‍රික්ස් එහෙම නැත්නම් සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයයි. කෙටියෙන් පැහැදිලි කරන්න. අන්න ඒ වගේ තැනකදී උත්තරේ වෙන්නේ ඔය මං කියපු කාරණා. ඊට පස්සේ ඔතනටම තව දෙයක් කියන්න ඕන. දැන් ඩොට් මැට්‍රික්ස් printer එක එහෙම නැත්නම් සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍රය ගත්තොත් එහෙම අපිට ඔයාලා දන්නවද අපිට ওই රිබන් එක නැතුවත් මුද්‍රණය කරගන්න පුළුවන් කියලා. ඔය සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍රය තව දෙයකටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. දන්නවද කවුරු හරි දන්නවනම් කියන්න බලන්න. ඔව්. අර රෝනියෝ කරනවා කියලා එකක් කරනවා. එකම පිටපතෙන් ගොඩාක් මුද්‍රිත පිටපත් ගන්න මැෂින් එකක් තියෙනවා රෝනියෝ මැෂින් එක කියලා. ඔන්න රෝනියෝ මැෂින් එකට අදාළ කරන පළවෙනි මාස්ටර් මොකක්ද ඒකට කියන්නේ? අපේ නම උන්නේ මේ වෙලාවේ. මාස්ටර් එක කියමුකෝ අපි. මේ මාස්ටර් එක කපා ගන්න පුළුවන් ඔය සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයෙන්.
ඒ සඳහා විශේෂිත කඩදාසියක් තියෙනවා. මැදින් කාබන් එකක් දාපු. අර රිබන් එක ගලවලා මුද්‍රණ යන්ත්‍රයට ඒක දැම්මහම ඒකේ සිදුරු වෙනවා. ඩොට් මැට්‍රික්ස් printerේ head එකේ තියෙන පින් වලින් ඒ කොලේ අදාළ අකුරු ටික පේන්නම සිදුරු වෙනවා. ඊට පස්සේ ඒක තමයි පාවිච්චි කරන්නේ අරකේ මාස්ටර් එක හැටියට රෝනියෝ මැෂින් එකේ. අනිත් එක හදිසියේ රිබන් එකේ අවසාන වෙලා හරි මොනවා හරි වුණොත් එහෙම අපිට පුළුවන් කාබන් කොලයක් දාලා ඉවරලා අපිට අවශ්‍ය print out එක ගන්න. ඉතින් ඔන්න ඔය වගේ වාසි කීපයකුත් ඔය සංඝට්ටන වර්ගයේ මුද්‍රණ යන්ත්‍රවල තියෙනවා. අවාසියක් ගත්තොත් එහෙම ඉතින් සද්දේ තමයි අවාසිය. වෙන අවාසියක් නැහැ. quality අඩු වෙනද? quality අඩු යන්න. quality අඩුයි. නමුත් ඉතින් අපේ අභ්‍යන්තර දේවල් වලදී අනිත් එක quality අඩු වුණත් ඉතින් අපි ඕනම ලොකු තැනකට print out එකක් අරන් යවන්නේ ඕකෙන් තමයි ඉතින් නේද? අමාත්‍යාංශයකට යවුවත් අපේ ජනාධිපතිතුමාට ලියුමක් කරියත් ඉතින් අපි යවන්නේ අපේ ඔෆිස් එකේ තියෙන printer එන්නේ. ඒ නිසා ඉතින් quality අඩුයි තමයි කරන්න දෙයක් නැහැ. right. එතකොට අපි දැන් මේ කතා කරගෙන ආවේ මොනවද? මොකක් යටතේද මේ ටික මේ අහුනේ? දෘඩාංග යටතේ. මොකක් යටතේද? hardware. hardware යටතේ. right. hardware යටතේ මේක output නේ. ඔව්. හරි. ඊට පස්සේ අපිට බලන්න තියෙන අපි දැන් hardware යටතේ input බැලුවා output බැලුවා storage බැලුවා ඊළඟට බලන්න තියෙන අපිට පාලන හා සැකසුම් උපාංග අපි ඒකත් බැලුවානේ ඊළඟට sannivedana උපාංග බලන්න තියෙනවා මේ තියෙන්නේ sannivedana උපාංග එතන තියෙනවා network card එකක් ඒත් එක්කම network switch එකක් ඊළඟට network routers තියෙනවා ඒවයි පින්තූර තියෙනවා එතකොට ඒවා තමයි යව කියන sannivedana උපාංග. ඒ වගේම මේවා එකිනෙක සම්බන්ධ කරන රැහැන් cat6 cable RJ45 connectors ඒ ඔක්කොම අයිති වෙන්නේ sannivedana උපාංග හැටියට. හරි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. පහත දැක්වෙන උපක්‍රම අතුරින් ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිතා කළ හැක්කේ කවරක්ද? එක වෙබ්කැම A වෙබ් කැමරාව B ස්පර්ශ තිරය C සංයුක්ත තැටිය D පෑන් දහවකය පෙන් ඩ්‍රයිව් ස්පර්ශක තිරය. ස්පර්ශක තිරය. හරි ඒක හරි ලේසි ප්‍රශ්නයක් ස්පර්ශක තිරය තමයි ආදාන සහ ප්‍රතිදාන යන දෙකම සඳහා භාවිතා කළ හැකි වෙබ් කැමරාවෙන් ඉන්පුට් විතරයි සංයුක්ත තැටිය කියන්නේ ස්ටෝරේජ් එකක් ආචයන පෙන් ඩ්‍රයිව් එකත් ආචයන හරි මේ දක්වා මොන හරි අපහැදිලි තැනක් වගේ තියෙනවද කාට හරි තියෙනවා නම් අහන්න හරි එහෙනම් අපි යමු තව ප්‍රශ්නයකට හරි මේකට උත්තරේ දෙන්න බලන්න පරිගණකයට විදුලිය සැපයූ විට මුලින්ම ක්‍රියාත්මක වන මෘදුකාංගය ඇත්තේ එක දෘඩ තැටියෙහිය දෙක සසම්භාවී ප්‍රවේශ මතකයෙහිය තුන පටන මාත්‍ර මතකයෙහිය හතර මධ්‍ය සැකසුම් ඒකකයෙහිය
කම්පියුටර් එකේ ස්විච් ඔන් කරාම මුලින්ම ක්‍රියාත්මක වෙනවලු මෘදුකාංගය. ඒක ඇත්තේ කොහෙද කියලා තමයි අහන්නේ. හතරවෙනි එක. එක දෘඩ තැටිය, දෙක සසම්භාවී ප්‍රවේශ මතක ඒ කියන්නේ RAM, තුන පටන මාත්‍ර මතක ඒ කියන්නේ ROM, හතර මධ්‍ය සැකසුම් මේකක ඒ කියන්නේ CPU. පළවෙනි උත්තරේ hard disk. මහින්ද කියනවා 3 කියලා, රොෂාන් කියනවා 3 කියලා. හරි අපි ඔක පැහැදිලි කරගමු. ලොකු තියරි පාර්ට් එකක් මේක ඇතුලේ තියෙනවා. right. පළවෙනියටම කම්පියුටර් එකේ ස්විච් එක ඔන් කරාට පස්සේ මුලින්ම මේ වචන ටික පොඩ්ඩක් පැහැදිලි කරගමු. දෘඩ තැටිය කියන්නේ hard disk එකනේ. සසම්භාවී ප්‍රවේශ මතකය කියන්නේ RAM එක. RAM එකනේ. එතකොට පටන මාත්‍ර මතකය කියන්නේ pen. ROM. read only memory ROM එක. කම්පියුටර් එකේ මදර්බෝඩ් එකේ තියෙන ROM එක. හතර මධ්‍ය සැකසුම් එකේ කියන්නේ CPU. හරි. විදුලිය සැපයුවාට පස්සේ මුලින්ම වෙන්නේ මෙන්න මේක. මුලින්ම මදර්බෝඩ් එකට විදුලිය ඇවිල්ලා ඉවරලා මදර්බෝඩ් එකේ තියෙනවා ROM එක. ROM read only memory. ඒ ROM එකේ තියෙනවා ඒ මදර්බෝඩ් එක සම්බන්ධ තොරතුරු අඩංගු කරපු මෘදුකාංගයක්. ඒකට කියනවා basic input output system කියලා. BIOS කියලා කෙටියෙන් හඳුන්වනවා. BIOS basic input output system. ඔන්න ඔය BIOS එක රන් වෙනවා මුලින්ම. ඔය BIOS එක කියන්නේ එතකොට software එකක්. ඒ කියන්නේ මෘදුකාංගයක්. එහෙනම් මේකට උත්තරේ ඔන්න දැනටමත් ආවා. උත්තරේ වෙන්නේ පටන මාත්‍ර මතකයේ හිය කියන එක. ඒ කියන්නේ කම්පියුටර් එකට මුලින්ම විදුලිය සැපයුවාම ඔය ROM කියන chip එකේ තියෙන program එක run වෙනවා. run වෙලා එයා check කරනවා motherboard එකේ දිනය වේලාව check කරනවා. ඊළඟට motherboard එකට RAM සම්බන්ධ කරලාද කියලා check කරනවා. එතකොට ඒ වගේ දෝෂ තියෙනවද කියලා check කරනවා. ඊළඟට VGA card එකේ දෝෂ තියෙනවද කියලා check කරනවා. keyboard එකේ දෝෂ තියෙනවද කියලා check කරනවා. මෙන්න මේවා check කරලා ඉවර වෙලා ඒ වගේ දෝෂ නැත්තම් ඒ අදාළ beep කියන tone එක දෙනවා. ඔයාලා කම්පියුටර් එක on කරාට පස්සේ beep කියලා tone එකක් එනවා ඇහිලා ඇති. මේ දක්වා ඒකට එච්චර අවධානයක් යොමු කළේ නැත්තම් ඒ කියන්නේ මෙන්න මේ කම්පියුටර් එක on කරාට පස්සේ මේ කිසිම දෙයක දැන් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ROM එකෙන් කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙමත් එයා දෙන්නේ beep tone එකක්. ඒ beep tone එක වෙනස්. RAM එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් beep 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 කියලා තුනක් ඇහෙන්න ඉඩ තියෙනවා. මේ motherboard එකේ manufacturer අනුව ඔය එන beep tone එක වෙනස්. ඒ දෙන beep tone එක අනුව කම්පියුටර් එකේ දෝෂය මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන්. එතකොට ඔය කතන්දරේ ඔක්කොම කරන්නේ ඔය ROM එකේ තියෙන මෘදුකාංගය මගින්. ඒ මෘදුකාංගයේ නම මොකද්ද? BIOS. Basic Input Output System. ඊට පස්සේ ඒ software එකෙන්ම එයා බලනවා ඊළඟට operating system එක තියෙන්නේ කොහෙද කියලා. ඒක දෘඩ තැටිය තියෙනවා නම් operating system එක දැන් load කරනවා ඊට පස්සේ කොහරද? RAM එකට. සසම්භාවී ප්‍රවේශ මතකයට load කරනවා. හරි. ඊට පස්සේ සසම්භාවී ප්‍රවේශ මතකයෙන් ගන්නවා මධ්‍ය සැකසුම් ඒකකයට. ඒකේ තියෙන දත්ත ටික. අරගෙන ඊළඟට මධ්‍ය සැකසුම් ඒකකය තමයි ඊළඟ processing ටික කරන්නේ.
ඔන්න ඔය පිළිවෙලට තමයි කම්පියුටර් එකට පවර් දුන්නට පස්සේ ක්‍රියාත්මක වෙන්න ඔන්න ඔය පිළිවෙලට. මුලටම ROM එක ඊළඟට බලනවා hard disk එක දිහා. ඊළඟට hard disk එකෙන් තමයි load කරන්නේ RAM එකට අදාළ තොරතුරු. RAM එකෙන් ඊට පස්සේ CPU එකට යනවා. හරි නේද? එහෙමනම් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. කම්පියුටර් එකක් ඔන් කරනවා CPU එක ගලවලා. මදර්බෝඩ් එකෙන් CPU එක ගලවනවා. ගලවලා කම්පියුටරයට විදුලිය සපයනවා. එතකොට මට කියන්න ඩිස්ප්ලේ එකට එහෙම නැත්නම් මොනිටර් එකට යම්කිසි එහෙම නැත්නම් ROM එකෙන් යම්කිසි error message එකක් දෙන්න ඕනේ. හරිද? මගේ ප්‍රශ්නේ තමයි මොනිටර් එකේදී අකුරු ඩිස්ප්ලේ වෙනවද නැද්ද? මොනවා හරි පණිවිඩ අකුරු මොනවා හරි ඩිස්ප්ලේ වෙන්න ඕනද නැද්ද? මේ අහන ප්‍රශ්නේ ලොකු තියරියක් තියෙනවා. දැන් මං කිව්වා මුලින්ම ක්‍රියාත්මක වෙන මෘදුකාංගය තියෙන්නේ ROM එකේ කියලා. එහෙමනම් ඒක ගැන හිතලා මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. CPU එක ගලවනවා. ගලවලා විදුලිය සපයනවා. මොනිටර් එකේ අකුරු ඩිස්ප්ලේ වෙනවද? රොෂාන් කියනවා නෝ කියලා, මහින්ද කියනවා ඔව් කියලා. අනිත් අය මොකුත් කියන්නේ නැද්ද? හිතා ගන්න බැරිද? හරි. උත්තරේ තමයි yes. උත්තරේ ඔව්. යම්කිසි මොනවා හරි පණිවිඩයක් ඩිස්ප්ලේ වෙනවා. හේතුව තමයි මධ්‍ය සැකසුම් ඒකකයට වැඩ කරන්න තාම අවස්ථාව ලැබිලා නැහැ. දැන් වැඩ කරන්නේ ROM එකේ තියෙන මෘදුකාංගය. Basic Input Output System. එයා චෙක් කරලා කියනවා CPU not found කියලා. ඔක ඔය වචන වලින් නොවෙන්න පුළුවන්. කම්පියුටර් එකේ හදපු මැනුෆැක්චරර්ට අනුව ඒක වෙනස් වෙයි. නමුත් මොනිටර් එකේ යම්කිසි අකුරු මොනවා හරි දෙයක් ඩිස්ප්ලේ වෙනවා. ඒතකොට ඒකට හේතුව තමයි මධ්‍ය සැකසුම් ඒකකයට තාම අවශ්‍ය කරන වැඩ කරන්න අවශ්‍ය කරන තැනට තාම ඇවිල්ලා නැහැ. මම දැන් පිළිවෙල කිව්වා ROM එක, hard disk එක, RAM එක, CPU. ඔය විදිහට තමයි මේ වැඩේ යන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි ඊළඟට දැන් මට කියන්න තියෙන දේ තමයි මේ ලබන ඉරිදා තමයි අපේ ක්ලාස් දිනය. ලබන ඉරිදා 8:30ට. ඕගොල්ලන්ට මම යම්කිසි අංකයක් ලබා දෙනවා. මේ ක්ලාස් එකට සහභාගී වෙන අයට ඒ අංකය ලබා දෙන්නේ ඊළඟ පාර ලොගින් වෙනකොට ඊළඟ දවසේ ඔයාලගේ මේ නම වෙනුවට ඒ අංකය දාලා නම සහ අංකය සහිතව Zoom එකට ලොගින් වෙන්න. එතකොට දැන් මේ ක්ලාස් එක කරගෙන යෑමේදී යම්කිසි පිළිවෙයක් මටත් දරන්න සිද්ධ වෙනවා. සතියකට දවස් 2 ගානේ මම මාසයකට දවස් 8ක් ක්ලාස් එක කරන්න ඕන. ඒත් එක්කම මේ සියලුම විෂය කරුණු ආවරණය වෙන පරිදි ප්‍රසන්ටේෂන් එක ගානේ හැම දවසකටම මම හදන්නත් ඕනේ. ක්ලාස් එක කරන පැය දෙකට අමතරව තවත් අතිරේක කාලයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මේවා සකස් කරන්න.
ඒ නිසා මේ මාස 3 ඇතුළත මේ ටික ඉවර කරලා දෙන්නත් ඕනේ. ඒ හින්දා මම හිතනවා අද මේ කරගෙන ගියපු පිළිවෙල ඕගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් ගැළපෙනවා නම් ලබන සතියේ ඉරිදට සම්බන්ධ වෙන්න. ඒත් එක්ක මගේ ගිණුම් අංක මම ඕගොල්ලන්ට වෙන වෙනම එවන්නම් WhatsApp එකට. මම group එකක් මේකට අපි බලමු ඉස්සරහට group එකක් හදාගත්තොත් ලේසි කියලා හිතුනොත් හදමු. ගිණුම් අංක එවන්නම් මාසෙකට රුපියල් 1000ක මුදලක් අය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අය කරන අයට මම එයාලගේ WhatsApp නම්බර් එකට අංකය එවන්නම්. ඒ අංකයෙන් සම්බන්ධ වෙන්න අනිත් දවසේ නම සහ අංකය පාවිච්චි කරලා. ඔයාලට මේ කරගෙන යන ක්‍රමේ මොනවා හරි වෙනසක් වෙන්න ඕන නම් මට ඒක කියන්න මෙතනදී හරි කමන්නේ. එහෙම නැත්නම් පෞද්ගලිකව කෝල් කරලා හරි කමන්නේ. ගැටලුවක් නැහැ. ඒත් එකම WhatsApp පාවිච්චි කරන්න පුළුවන් ඒ අදාළ කමියුනිකේෂන් වලට chat එකට හරි දාන්න පුළුවන්. ඒ ඕනම විදිහකින් ඔයාලට ඕන විදිහටයි මේ ක්ලාස් එක කෙරෙන්න ඕන. ඒ නිසා මේ විදිය හොඳයි කියලා ක්‍රමයක් යෝජනා කරනවා නම් ඒ විදිහත් මට කියන්න. ඒක දැන් කියන්න පුළුවන් නම් ඒ වඩා හොඳයි. කිසි ගැටලුවක් නැහැ. මොකද හැමෝම ඉන්නේ ඉගෙන ගන්න අය. ඒ නිසා අර කතා බස් කිරීමෙන් අදාළ ඉලක්කය වෙත සියලුම දෙනාට යා හැකියි. right. මේ ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඊළඟ එක මේකේ වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ පර්සනල් WhatsApp නම්බර් එකට මට එවලා තියෙන ඒකට එවන්නම් ලින්ක් එක. එක පාරක් නැවත බැලුවොත් වීඩියෝ එක මේව නිකම්ම මතක හිටිනවා. දැන් ඉස්සර වගේ නෙමෙයිනේ තාක්ෂණය තියෙනවනේ අපිට. ඒ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් මේ ස්ටඩි කරන්න බොහොම හොඳට. ඒත් එක්කම මේකේ තියෙන යමක් හරි Tamanට වැඩිදුර හොයන්න ඕන නම් ටක් ගාලා Google එකේ සර්ච් එකක් දාලා බලන්න. right. අපි ඊළඟට කතා කරමු අමේ තියන්නේ මේ මම උගන්වපු දෙයට අදාළව තියරි පාර්ට් එක. පරිගණකයේ ස්විචය ඔන් කළ විට ක්‍රියාත්මක වෙන අණුපිළිවෙල මෙතන දාලා තියෙනවා. පළවෙනිට මේ තියෙන්නේ ROM එකේ BIOS කියන software එක run වෙනවා. run වෙලා post test එක දෙනවා. post test එකේදී තමයි අර beep tone එකක් එන්නේ. POST power on self test කියන එක තමයි post කියලා කියන්නේ. ඒ test එක okay නම් ඊට පස්සේ reading for OS in hard disk hard disk එකේ OS එකක් තියෙනවද කියලා බලනවා. OS එකක් තියෙනවා නම් ඒ OS එක load කරනවා RAM එකට. එහෙනම් මම අර කියපු ටිකම තමයි මෙතනත් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්න සාමාන්‍ය දැනුම ප්‍රශ්නයක් මම මෙතනට දැම්මා. ධාරිතාව අණුව අඩුම සිට වැඩිම පිළිවෙලට සකසා ඇති පිළිතුර වන්නේ. උත්තර හතරක් තියෙනවා. ධාරිතාව අණුව වැඩිම floppy disk, DVD, CD, Blu-ray, hard disk. දෙවෙනි එක floppy disk, DVD, Blu-ray, hard disk. 3 floppy disk, CD-ROM, DVD, Blu-ray, hard disk. 4 floppy disk, DVD, hard disk, Blu-ray. මොකක් විය හැකිද උත්තරේ? ධාරිතාව අඩුම සිට වැඩිම වෙන්න ඕනේ. chat එකට දාන්න බලන්න උත්තරේ.
සාමාන්‍ය දැනුමින් කියන්නත් පුළුවන් ඒක. ගොඩක් අය උත්තරේ 3 කියලා දීලා තියෙනවා. උත්තරේ 3 තමයි. අපි බලමු 3 වෙන්නේ කොහොමද කියලා. පළවෙනි උත්තරේට කොහොමත් ෆ්ලොපි ඩිස්ක්මනේ තියෙන්නේ. ඒක අත්හැරලා දාන්න පුළුවන් ඒ හින්දා පොදුයි. උත්තර 4ෙම ෆ්ලොපි ඩිස්ක් කියන එක පළවෙනියටම තියෙනවා. දෙවෙනියට දැන් පළවෙනි උත්තරේ ගමු ඊට පස්සේ DVD-ROM CD-ROM ඔය දෙකෙන් ධාරිතාව වැඩි වෙන්නේ DVD-ROM. ඒ නිසා DVD-ROM එක මුලට එන්න බෑ. ඒ නිසා පළවෙනි උත්තරේ අයින් කරනවා. දෙවෙනි එකේ තියෙන්නේ floppy disk DVD-ROM Blu-ray disk hard disk කියලා. මෙතනදී අඩුම සිට වැඩිම පිළිවෙලට මෙතනදී මේ දෙවෙනි උත්තරේත් හරි. floppy disk එක අඩුම DVD ROM එක වැඩි ඊට වඩා Blu-ray ඊට වඩා වැඩි hard disk ඊට වඩා වැඩි. හරි දෙවෙනි එකත් හරි. 3 floppy disk CD-ROM DVD-ROM Blu-ray hard disk තුන්වෙනි එකත් හරි. 4 floppy disk DVD-ROM hard disk Blu-ray හතරවෙනි උත්තරේ වැරදි. ඒ 2යි 3යි උත්තර දෙකම හරි. නමුත් මේකෙන් එක උත්තරයක් අපිට තෝරගන්න වෙනවා. ඒ නිසා තුන්වෙනි උත්තරේ තෝරගන්නවා. ඒ මොකද වැඩිම devices ගණනක් මේකේ දීලා තියෙනවා. ඒ නිසා තුන්වෙනි උත්තරේ හරි කියලා ගන්න පුළුවන්. නමුත් අනුපිළිවෙලට මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි දෙකම අනුපිළිවෙලට සකස් කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ මම උපුටා ගත්තේ වෙබ් අඩවියකින්. අතන මේ ප්‍රශ්නය මේ දැන් තමයි මමත් බැලුවේ. floppy disk DVD-ROM Blu-ray disk සාමාන්‍යයෙන් DVD 4ක විතර ඒවා දාන්න පුළුවන් Blu-ray එකක. ඊට වඩා වැඩි hard disk එකේ ධාරිතාව. ඔය ධාරිතා ටික අපි පොඩ්ඩක් සංසන්දනය කරලා බලමුකෝ. ගබඩා උපාංග වල ධාරිතා ටික. මේ ටේබල් එකේ තියෙන්නේ අපි පාවිච්චි කරන ගබඩා උපාංග. එහෙම නැත්නම් ආචායන උපාංග. storage devices. hard disk එක සංයුක්ත තැටි DVD සැනෙලි මතකය. සැනෙලි මතකය කියන්නේ මොකක්ද? pen drive. pen drive. හරි. hard disk එක තියෙන්නේ පරිගණකයේ තුලලු. සංයුක්ත තැටි තියෙන්නේ කොහෙද එහෙමනම්? CD. පිටතට. පිටත. CD DVD සහ pen drives ඒ සියල්ල පිටත. hard disk එකේ ධාරිතාව සාමාන්‍යයෙන් ගත්තොත් gigabyte වලින් මනින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් විශාලයි. gigabyte 250 350 500 gigabyte 1000 gigabyte 2000 gigabyte 4000 gigabyte 10000 දක්වා පවා hard disk තියෙනවා. සංයුක්ත තැටි හැබැයි megabyte 700න් ඉවරයි. megabyte. DVD gigabyte 4.7ක් වගේ අගයක් ගන්නෙ. flash drive එකක් සාමාන්‍යයෙන් gigabyte 1ක් gigabyte 128ක් අතර වගේ පොඩි ප්‍රමාණයක්. එතකොට පේනවාද ඔයාලට hard disk එක තමයි වැඩිම capacity එකක් තියෙන්නේ මෙතන. ඊළඟට මිල ගත්තොත් එහෙම වැඩිම වෙන්නේ hard disk එක. දැන් සංයුක්ත තැටියක් නම් රුපියල් 20ක් විතර වෙනවා. DVD එකක් රුපියල් 30ක් විතර වෙනවා. ෆ්ලෑෂ් ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් එකක් රුපියල් 800ක් 800 සිට 3500ක් විතර වෙනවා. ඒ ධාරිතාව අනුව. ඒතකොට මිලෙන් වැඩිම වෙන්නේ මේ hard disk එක. ඉතින් මේ සංසන්දනයට අනුව තමයි මම අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ දුන්නේ. ධාරිතාව අනුව අඩුම සිට වැඩිම පිළිවෙලට සකසා ඇති පිළිතුර වන්නේ. එතකොට floppy disk කියනවා දැන් ඇත්තටම පාවිච්චි වෙන්නෙත් නැහැ. floppy disk වල තිබ්බේ megabyte 1.44යි.
ඉතා ඉක්මනින් සවුත් වෙලා යනවා. ඒ නිසා දැන් අපි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ දත්ත හා තොරතුරු වල ධාරිතාවය. දැන් කුඩාම දත්ත ප්‍රමාණය ගත්තොත් එහෙම බිට් 8යි. මම ඉස්සරලා කිව්වා කීබෝඩ් එකෙන් කී එකක් ප්‍රෙස් කරාට පස්සේ 0.1 කියන කෑලි 8ක් යනවා කියලා ප්‍රොසෙසර් එක ඇතුළට. ඒ 0 කියලා කියන්නේ එක බිට් එකක්. ඒතකොට 1 කියන්නේත් එක බිට් එකක්. ඒ වගේ බිට් 8ක් යනවා ප්‍රොසෙසර් එක ඇතුළට. ඒ කියන්නේ කී එකක් ප්‍රෙස් කරාට පස්සේ බයිට් එකක් යනවා ප්‍රොසෙසර් එක ඇතුළට. එතකොට එහෙම දැන් අපි එක කී එකක් නෙමෙයිනේ ප්‍රෙස් කරන්නේ. වර්ඩ් වල ඩියුමට් ටයිප් කරනකොට කොච්චරද නේද? කීබෝඩ් එකේ කී ප්‍රෙස් කරන නැති 10000 වාරයක්. එහෙම ඒවා. ඒ කියන්නේ ඔය වගේ බයිට් එකේ ඒවා 1024ක් ගියොත් එහෙම ඒකට කියනවා මෙගාබයිට් එකක් කියලා. ඒකට 1000 බලන්නකො ලොකු report එකක් වගේ ටයිප් කරොත් එහෙමනේ මෙගාබයිට් 1000 මේ මෙගාබයිට් එකක්. එතකොට මෙගාබයිට් 1024ක් ගියොත් එහෙම ගිගාබයිට් එකක්. ගිගාබයිට් 1024 ටෙරාබයිට් එකක්. ටෙරාබයිට් 1024 පෙටාබයිට් එකක්. පෙටාබයිට් වලින් එහාට තව එකක් හොයාගෙන නැත. එතකොට ওই විදිහට තමයි දත්ත හා තොරතුරු වල ධාරිතාවය මනින්. එතකොට ඒ අනුව ෆ්ලොපි ඩිස්ක් එකක ධාරිතාවය 1.44 මෙගාබයිට්. හිතන්න කොච්චර පොඩිද කියලා. එතකොට හાર્ඩ් ඩිස්ක් එකක ධාරිතාවය අපි හිතමු 500 ගිගාබයිට් එකක් කියලා. ඒක අයිති වෙන්නේ එතකොට සාමාන්‍යයෙන් ගිගාබයිට් වලටනේ. මෙන්න මේ හරියට අයිති වෙන්නේ. මේ ගිගාබයිට් කොටසට තමයි අයිති වෙන්නේ. DVD එකක් එතකොට අයිති වෙන්නේ ගිගාබයිට් කොටසට. හරි ඔයාලා සාමාන්‍ය දැනුමට ඒව මතක තියාගන්න. මේකට අනුව ඒකට අනුව කියන්න බෑ. අපිට වෙන තියරි පාර්ට් එකකට යන්න වෙනවා. මම හිතන්නේ මේ කොටස අපි ලබන සතියේ ලබන ඉරිදා කතා කරමු. මේ දක්වා අපි කතා කරපු දේවල් ටිකේ සාරාංශය අපි නැවත බලමු. මුලින්ම අහපු ප්‍රශ්නේ මතකද? දැන් ඔන්න ආපහු මතක් වෙන්නේ. පරිගණකයේ පියා චාල්ස් බැබේජ් ඇනලිටිකල් එන්ජින් එක හොයාගත්තේ චාල්ස් බැබේජ්. සිව්වන පරම්පරාවේ පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වුණේ භෞතිකව කුඩායි ඒ වගේම අනුකලිත පරිපත පාවිච්චි කරනවා කියලා. ඊට පස්සේ අපි බැලුවා පරම්පරා පිළිබඳ සංසන්දනයක් කරා. රික්තක නල වලින් පටන් ගත්තා ට්‍රාන්සිස්ටර් සංයුත පරිපත ඊළඟට ශුද්ධ සකසන දක්වා ඩිවෙලොප් වෙලා තියෙනවා මේ වෙනකොට. අවාසි ටික සියල්ලම වගේ අඩු වෙලා තියෙනවා. ඊළඟට ඒ වගේ පරිගණක භාෂා දියුණු වෙලා තියෙනවා. high level languages උසස් භාෂා බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අතීතයේ නිපොයි පරිගණක සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කියලා ප්‍රශ්නයක් අපි අහුවනේ. ඒකට උත්තරේ අපි දුන්නානේ. ඒ අනුව අපි ඉගෙන ගත්ත යම් යම් දේවල් ටිකක් තව. ආදාන ප්‍රතිදාන ආචයන උපාංග අනුපිළිවෙලට තියෙන්නේ මොකේද කියලා බැලුවා. දෘඩාංග වර්ග පහක් ගැන කතා කරා. ආදාන ප්‍රතිදාන මතක පාලන හා සංනිවේදන කියලා. ඒවා වෙන වෙනම අපි බැලුවා පින්තූර වලින්. ආදාන උපාංග බැලුවා. ප්‍රතිදාන උපාංග මොනවද කියලා බැලුවා. පරිගණක තිර වර්ග 3යි කියන්න බලන්න ටක් ගාලා මොනවද කියලා.
CRT LED LCD CRT LCD LED වඩාත්ම විදුලි කාර්යක්ෂමතාවය වැඩිම මොකක්ද? LED. LED right හොඳයි මතකයි. මුද්‍රණ යන්ත්‍ර වර්ග දෙකක් තියෙනවා ඒ මොනවද? සංඝට්ටන සහ සංඝටන එකයි සංඝටන නොවන එකයි. සංඝට්ටන නොවන එකයි. right ඒක සහිත සංඝටන නොවන. සංඝට්ටන සහ සංඝටන නොවන. හරි. ඊට පස්සේ storage devices මොනවද කියලා බැලුවා. floppy disk, hard disk, pen drives, memory chip ඒ වගේ දේවල්. ඊට පස්සේ පාලන හා සැකසුම් උපාංග ගැන කතා කරා. එතනදී ස්කෑනර් එක විශේෂයෙන් කතා කරා. ඒක පාලන සැකසුම් උපාංගයක් බවට පත් වෙනවා එක වෙලාවක මොකක් බවටද පත් වෙන්නේ? ආදාන උපාංගයක් බවට. හරි. ඊළඟට sannivedana උපාංග ගැන කතා කරා. එතනදී routers, switches, cables වර්ග ඒ sannivedana සඳහා පාවිච්චි කරන සියලුම දේවල්. ඊට පස්සේ ආදාන ප්‍රතිදාන දෙකම සඳහා භාවිත කළ හැකි ස්පර්ශ තිරය කියන එක ගැන අපි කතා කරා. පරිගණක විදුලිය සැපවී පස්සේ මුලින්ම ක්‍රියාත්මක වෙන මෘදුකාංගයේ තියෙන මොකේද කියලා කතා කරා. මොකේද තියෙන්නේ? පරිගණකයට විදුලිය සැපුවට පස්සේ මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ මොකේ තියෙන මෘදුකාංගයේද? මතක නැද්ද? hard disk එක, RAM එක, ROM එක, CPU එක. ROM එකේ. ROM එක. මතකයි නේද? ROM එකේ තමයි BIOS කියන software එක තියෙන්නේ. ඒක රන් වෙලා තමයි beep tone එක දෙන්නේ. ඊට පස්සේ hard disk එකේ තියෙන එක load කරනවා RAM එකට. RAM එකේ තියෙන එක load කරනවා CPU එකට. CPU එකෙන් එතනින් එහාට පාලනය බාර ගන්නවා කම්පියුටර් එකේ. ඒ පිළිවෙලට තමයි යන්නේ. ඊට පස්සේ ගබඩා උපාංග ගැන අපි කතා කරා. hard disk එක සංයුක්ත තැටි DVD සහ flash drive ඒවා අතර පොඩි සංසන්දනයක් කරා. ඊට පස්සේ දත්තා තොරතුරු වල ධාරිතාවක් බැලුවා. bit 8ක් byte එකයි byte 1024ක් කියන්න බලන්න. byte 1024ක් මොනවද එක වෙන්නේ? කිලෝබයිට්. ඔව් කිලෝබයිට්. කිලෝබයිට් ඔව් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙගාබයිට්. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. bit 8ක් byte එකයි byte 1024ක් කිලෝබයිට් එකයි කියලා එන්න ඕනේ. ඊට පස්සේ කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි කියලා එන්න ඕනේ. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් එකයි. පෙටාබයිට්. ඔතනට වෙනකල් තමයි අපි අද කතා කළේ. මොනවා හරි ආන්න දේවල් තියෙනවද? ඒ වගේම මොනවා හරි පැහැදිලි කරගන්න දේවල් තියෙනවද? නැත්තම් අදට අපි ක්ලාස් එක නවත්තමු. මට උදව්වක් හැටියට කියන්න පුළුවන්ද විවෘතව අහන්න ප්‍රශ්නේ? මේ කරගෙන ගියපු විදිය හොඳයිද වෙනස් වෙන්න ඕනද? මට නම් හොඳයි සර්. අනිත් අය කොහොමද?
කිසි ගැටලුවක් නැහැ තමන්ගේ මතය කියන්නේ. මතය කියන්නේ තමන්ට දැනෙන දේ කියන්නේ. අපි ඉස්සරහට පැය භාගයක විතර පේපර් එකක් කරමු ක්ලාස් එක තුලදීම. අනිත් අයට මොකද හිතෙන්නේ? තෝ ඒ කියන්නේ තේරෙනවද නැද්ද කියන එක ගැන පොඩි අදහසක් කියන්න පුළුවන්ද? chat එකට හරි දාන්න පුළුවන් නම් ඒක කමන්නේ. අද මේ පැය දෙක ඇතුළත යම් කිසි දෙයක් ඉගෙන ගත්තද? පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් ඉතින් මම හරි කැමතියි. හරි. එහෙනම් අදට අපි නතර කරමු. ලබන ඉරිදා තියෙන පන්තිය සඳහා සහභාගී වෙන්නත් පාවිච්චි කරන්නේ මේ ලින්ක් එකම තමයි. එතකොට ලබන සතියේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙනකොට මේ මුදල් ගෙවන අයට මම ලබා දෙනවා අංකයක්. ඒ අංකය සහ ඔයාලගේ නමින් ලොග් වෙන්න. හරි. එහෙමනම් අද සම්බන්ධ වීම ගැන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විභාගයට ඇප්ලිකේෂන් දාන එක ඉතා ඉක්මනින් කරගන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. අවසාන මොහොත වෙනකල් ඉන්න එපා. එන ලබන ඉරිදා අපි හම්බ වෙමු. සියලුම දෙනාට ජය.